Thank you very much, Anil sir. So, as he mentioned, I'm Kashapa Karunaratne, and I will be the lecturer who will be teaching you IoT. So, today's session is actually a brief introduction. I hope you all can hear me, right? So, it's a friendly session. So, anyone with questions you can ask, please ask. And yes, basically what we are going to discuss today is the basic concept of IoT, not in very technical details, but in a way that everyone can understand. අපි ගත්තොත් IoT කියලා, ඒ කියන්නේ IoT කියන concept එක ලෝකේ දැනට ගොඩාක් ප්‍රචලිත වෙමින්, ඒ කියන්නේ ජනප්‍රිය වෙමින් යන concept එකක්. ඉතින් මේ concept එකේ තියෙන ගොඩාක් details, technical details අද අපි කතා කරන්න යන්නේ නැහැ. අපි කතා කරනවා මොකක්ද මේ IoT කියලා කියන්නේ කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව let's go to the slide. Right. IoT. ගොඩක් කට්ටිය අහලා ති මේ ටෙක්නොලොජි එක ගැන IoT කියලා කිව්වහම අපි පාවිච්චි කරන වචන තමයි Internet of Things. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Internet of Things කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද මේ ටෙක්නොලොජි එක? මොකක්ද මේකෙන් අපිට කරගන්න පුළුවන් දේවල්? සහ සරලව කියනවා නම් මොකක්ද මේකෙන් අපිට තියෙන ප්‍රයෝජනවල් කියන දැනගන්න එක ඉතාමත් වැදගත් වෙනවා අපි මේ ජීවත් වෙන කාලේ. So අපි බලමු මොකක්ද මේ IoT කියලා කියන්නේ කියලා. මම අහන්න කැමති කියන්නේ IoT කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න කලින් මම කැමති ප්‍රශ්න ටිකක් අහන්න. මොකද අපිට මේ ප්‍රශ්න අහලා අපිට මේ IoT කියන concept එක ඉතාමත් සරලව ලේසිව තේරුම් ගන්න පුළුවන්. So have you ever wondered how smart homes work? ඒ කියන්නේ අපි දන්නවා මේ අලුත් ටෙක්නොලොජි එකක් smart homes එහෙමත් නැත්නම් මේ සියල්ල ඒ කියන්නේ සියල්ලම තමාටම කරගන්න පුළුවන් ගෙවල්. ඒ කියන්නේ ස්මාර්ට් හෝම්ස් කියලා කියන්නේ අලුතෙන් එන concept එකක්. අපි දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ ආයතන කීපයක් දැන් මේ ස්මාර්ට් හෝම්ස් කියන එක ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් ඔයාගේ ගෙදර තියෙන ලයිට්, එතකොට ගෙදර තියෙන රේඩියෝ එක, ටීවී එක, ඒ වගේම වොෂින් මැෂින්, එතකොට දොරේ තියෙන locks, gate to make සියල්ල අපිට පුළුවන් වෙනවා අලුත්ම තාක්ෂණය ඔස්සේ අපේ ස්මාර්ට්ෆෝන් එක හරහා කන්ට්‍රෝල් කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් වෙනවා ඔටෝමැටිකලි. ඒ කියන්නේ කාමරේ කෙනෙක් ඉන්නකොට විතරක් ලයිට් එකක් ඔන් වෙන්න. එහෙම නැත්නම් එක කාමරයක විතරක් කෙනෙක් ඉන්නවා නම් AC එක ඔන් වෙන්න. රැට නිදියගෙන යද්දි නිදාගෙන ඉන්නකොට ටික වෙලාවකට පස්සේ ටෙම්පරේචර් එක සෙට් වෙනවා නම් ඔටෝමැටිකලි AC එක ඕෆ් වෙන්න. මෙන්න මේ කියන දේවල් පාවිච්චි කියන්නේ මෙන්න මේ කියන ෆැසිලිටිස් තියෙන ගෙදරකට අපි හඳුන්වනවා ස්මාර්ට් හෝම් කියලා. ඉතින් කොහොමද මේ ස්මාර්ට් හෝම් කියන concept එක එහෙම නැත්නම් ස්මාර්ට් හෝම් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් අද අපේ මේ සෙෂන් එකට සහභාගී වෙන ඔක්කොටම මොකද්ද මේ ටෙක්නොලොජි එක මොකද්ද මේ ඇතුලේ වෙන්නේ කියලා. ඊට පස්සේ අපි බලුවොත් එහෙම මේ තියෙන්නේ ස්මාර්ට් හෝම් එකක්. හරිද? නමුත් මේකෙන් අපිට පෙන්වන්න බෑ. මේකෙන් අපිට කොයි වෙලාවකවත් තේරෙන්නේ නැහැ මේක නිකන් අලුත්ම ගයක් කියලා. මේක සාමාන්‍ය ගයක්. but මේක ඇතුලේ ස්මාර්ට් ෆීචර්ස් ඇඩ් වෙලා තියෙනවා. මෙතනින් පේන මේ ලයිට්ස් වැඩ කරන්නේ ස්මාර්ට් විදිහට. එතකොට මේ පේන කර්ටන්ස් ඒ ඔක්කොම ස්මාර්ට් ටෙක්නොලොජි එක. කියන්නේ ස්මාර්ට් කියන concept එක පාවිච්චි කරලා automatically ඇරෙන්න වැහෙන්න වගේ පාවිච්චි වෙනවා. ඊට පස්සේ අපි හැමෝම පාවිච්චි කරන දේ තමයි මේ Google Maps කියන එක. Google Maps වලට අලුතෙන් ආපු ෆීචර් එකක් තමයි මේ traffic system එක. ඒ කියන්නේ Google Maps වලට අපිට පාර පෙන්වන්නට අමතරව අපිට මේකෙන් traffic උත් පෙන්වනවා. කොහොමද මේ traffic එක පෙන්වන්නේ? ඒ කියන්නේ Google අපේ පාරවල් දිහා බලන් ඉන්නවද? එහෙම නැත්නම් පාරවල් වල කැමරා සයි කරලා තියනවද? අපිට මේක ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න කරන කෙනෙක්ට ඇත්තටම ඉතාමත් හොඳ දෙයක් තමයි මේ කොහොමද මේ Google traffic කියන එක වැඩ කරන්නේ කියලා දැනගන්න. ඊට පස්සේ අපි ගත්තොත් ටෙස්ලා කියන්නේ ඇත්තටම ලෝකේ මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් මිනිස්සු කතා කරන මෝටර් වෙහිකල් එකක් වෙනවා. මොකද ඒකේ විශේෂත්වය තමයි ඒක ඉලෙක්ට්‍රික් වාහනයක්. ඒ වගේම තමයි එයා අනිත් වාහන වලින් ඉගෙන ගන්නවා කියන මේ concept එකක් තියෙනවා. ඒ කියන්නේ එයා අපි හිතන්නකො ලංකාවේ ටෙස්ලා එකක් තියෙනවා කියලා. නමුත් ඇමරිකාවේ ඩ්‍රයිව් වෙන වාහනයකින් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා කියනවා මේ ටෙස්ලා එකක්.
ටෙස්ලා වාහනයකට. ඉතින් කොහොමද මේ ටෙස්ලා වාහනයක් තව වාහනයකින් දෙයක් ඉගෙන ගන්න? ඒ කියන්නේ අපි තව කෙනෙක් දිහා බලලා ඉගෙන ගන්නවා වගේ කොහොමද මෙයා ඉගෙන ගන්න? එහෙම නැත්නම් සිස්ටම් අප්ඩේට් එකක් කොහොමද ඔටෝමැටික්ලි එන්නේ? මෙන්න මේ සියල්ලටම මූලික වෙන ප්‍රධානම ටෙක්නොලොජි එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන ප්‍රධානම ටෙක්නොලොජි එක තමයි මේ IoT කියලා කියන්නේ. ඉතින් IoT කියලා කියන්නේ අපිට අලුත් වචනයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ටෙක්නොලොජි එක අපි මේ වෙද්දී ගොඩාක් අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා ඉවරයි. අපි ගොඩාක් තැන්වල මේ IoT කියන concept එක පාවිච්චි කරනවා. නමුත් අපි දන්නේම නැතුව. ඉතින් අපි බලමු what is IoT. So basically IoT is Internet of Things. Right? IoT කියන්නේ Internet of Things. අපි internet කියන්නේ මොකක්ද කියලා දන්නවා. Things කියන්නේ මොකක්ද කියලා දන්නවා. Internet is a giant network of devices. ඒ කියන්නේ computers ගොඩකින් හැදිච්ච දෙයක් තමයි internet කියලා කියන්නේ. ඊට පස්සේ it's a communication of data. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක හරහා අපි වුමාරු කරගන්නේ දත්ත. එහෙම නැත්නම් මේ data. අපි කාටර like එකක් දැම්මත්, අපි YouTube වීඩියෝ එකක් බැලුවත්, Facebook එකෙන් අපි දෙයක් share කරත් මේ ඔක්කොම data. මේ data තමයි හැම තැනටම යන්නේ. So it's a communication of data. ඒකට තව කෙනෙක්ට කියන්න පුළුවන් internet is a platform where people can share, save data. අපි දන්නවා ඉස්සර අපි මුලින්ම පාවිච්චි කරේ මම පොඩි කාලේ පාවිච්චි කර මුලින්ම පාවිච්චි කරපු data storing device එක තමයි floppy disk එක. ඒක අවුරුදු කීපයක් පාවිච්චි වුණා. ඊට පස්සේ මට හම්බුණා CD එකක්. ඊට පස්සේ DVD එකක්. ඊට පස්සේ අපි පාවිච්චි කරන USB drive එකක්. මොකද මේකෙන් වෙනස තමයි CD එකක් කියන එක ඉක්මනටම damage වෙන්න පුළුවන්. එතකොට ඒක data store කරාට data තියාගන්න පුළුවන් හොඳ device එකක් නෙමෙයි. ඊට පස්සේ එනවා මේ USB drive කියන එක. USB drive කියන එක CD එකට වඩා ගොඩාක් පොඩි සහ ඒකේ තියෙන data damage වෙන්නේ නැහැ. මොකද CD එකක් කීරුණාම damage වුණාට මේ pen drive එකක් ඇතුළේ තියෙන data හැම damage වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි එනවා අලුත් ඊරායකට. ඒ තමයි drive කියන එක. ඒ කියන්නේ Google Drive එක. අපි තවදුරටත් pen drives අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි පාවිච්චි කරන්නේ Google Drive එක. අපිට මොකක් හරි ෆයිල් එකක් ඕන අපි ඒක අප්ලෝඩ් කරනවා Google Drive එකට. Google ඒ වගේම තමයි අපි දැන් වෙනද පාවිච්චි කරපු Word, PowerPoint, Excel වගේ දේවලුත් අපිට පුළුවන් වෙලා තියෙනවා online. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ data store කරගෙන අපිට පාවිච්චි කරන්න. එතකොට අපිට මේ හැම තැනක, ඒ කියන්නේ අපිට ඕන තැනක ඉඳලා අපිට මේ data access කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකක් අපි කොළඹ ඉන්න කෙනෙකුට මම කම්පියුටර් එක යූස් කරලා PowerPoint එකක් හදලා මම නුවරඑළියට ගියොත් මට පුළුවන් ඒ PowerPoint එක එතන ඉඳලම කන්ටිනියු කරන්න. මොකද මේ ඉන්ටර්නෙට් කියන්නේ a place where we can save data. එතකොට ඒ කාරණේත් හරි. එතකොට තව කට්ටිය කියනවා it's all about data. ඉන්ටර්නෙට් කියන්නේ තනිකර data එකක් කියන එක. මොකද මේ data කියන වචනේ දැන් ගොඩාක් ටෙක්නොලොජි එක අතින්, ඒ කියන්නේ ගොඩාක් ලෝක ඉස්සරහට යන්න මේ data කියන දේ පාවිච්චි කරනවා. ඊට පස්සේ things. මොනවද මේ things කියලා කියන්නේ? Anything that doesn't have a soul. ඒ කියන්නේ soul එකක් එහෙම නැත්නම් ජීවයක් නැති දෙයකට අපිට කියන්න පුළුවන් thing එකක් කියලා. එතකොට household items වෙන්න පුළුවන්. ඒ කියන්නේ blender එක, එතකොට washing machine එක, එතකොට AC එක, fan එක, light එක, මේ දේවල් things. එතකොට smartphone එක, car එක, planes. ඒ කියන්නේ යම්තාක් දුරකට technology එක, යම්තාක් දුරකට connectivity එකක් තියෙන දෙයක්. right? ඒ දේවල්ටත් අපි කියන්නේ things කියලා. right? ඊට පස්සේ houses, building, offices, ඒ කියන්නේ විශාල size එකේ විශාල දේවල්, ගෙවල් වෙන්න පුළුවන්. buildings වෙන්න පුළුවන්, office වෙන්න පුළුවන්. එතකොට food trucks, restaurants, මේ දේවලුත් අපිට ඇත්තටම කියන්න පුළුවන් things කියලා. ඊට පස්සේ අපි ගෙදර පාවිච්චි කරන පුටු, මේස, ඔය වගේ දේවලුත් අපිට ওই things කියන කැටගරි එකට ගන්න පුළුවන්. things ඒ කියන්නේ එහෙම නැත්නම් අපි පාවිච්චි කරන දේවල් අපි වටා හැමතැනම හැමතිස්සෙම තියෙන දේවල්. ඊට අපි බලමු why. ඇයි මේ internet of things කියන එක අපි ඉගෙන ගන්න ඕනේ? ඒ කියන්නේ internet of things කියන එක කිසි ප්‍රයෝජනයක් නැති දෙයක් නම් අපි ඒක ඉගෙනගෙන තේරුමක් නැහැ. Sorry, I have to admit this. I hope everyone can hear me clearly.
Right. I can hear. Right, thank you very much. Thank you. So මේ Internet of Things එහෙම නැත්නම් IoT කියන එක ගැන කීප දෙනෙක් එක එක මත දරනවා තියෙනවා. මේ විල Wikipedia එකේ තියෙන සරලම description එක තමයි the Internet of Things describe the network of physical objects. එහෙම අපි කලින් කිව්වාගේ things that are embedded with sensors, software and other technologies for the purpose of connecting and exchanging data with other devices and systems over internet. ඒ කියන්නේ Internet of Things කියලා කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් පාවිච්චි කරලා sensors ඒ කියන්නේ අපිට තියෙන sensors වර්ග පහක් as කන් නාසය දිව සහ මේ ස්පර්ශය කියන මේ දේවල් ඒ කියන්නේ eyes එතකොට nose so මේ කියන දේවල් sensors අපි එළිය ලෝකේ අපි experience කරන්න මෙන්න මේ sensors වලින් so ඒ වගේම තමයි මේ දේවල් වලටත් මේ sensors කියන දේ පාවිච්චි කරලා එක එක දේවල් experience කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි තවදුරටත් ඒ ගැන ඉස්සරහට කතා කරනවා. so මේක ඇවිල්ලා එක මතයක්. තව කෙනෙක් කියනවා it's about networks, it's about devices and it's about data. ආයෙ පාරක් මේ data කියන වචනේ එනවා. ඒ කියන්නේ අපි මේ Internet of Things කියන එකේ අනිවාර්යෙන් මේ data එහෙම නැත්නම් දත්ත කියන එක share කිරීමක් වෙනවා කියලා මේ වෙද්දි අපිට පොඩ්ඩ තේරුම් වෙනවා. ඊට පස්සේ තව definition එකක් තමයි Internet of Things is connecting multiple devices things into one system so that the large system can serve much effective tasks. ඒ කියන්නේ අපි පොඩි devices ගොඩාක් එකතු කරලා අපි එක ලොකු system එකක් හැදුවොත් මේ system එකට පුළුවන් වෙනවා task එකක් වඩාත් effectively කරගෙන යන්න. මොකද එයාට inputs එහෙම නැත්නම් sensors හැමතැනින්ම එයාට information එන හින්දා එයාට පුළුවන් ලොකු දෙයක් process කරන්න. ඊට පස්සේ අපි බලමු IoT කියන්නේ මොකක්ද කියලා. අපි history එක බලමු IoT එකේ. Kevin Ashton invented Internet of Things. මේ Kevin Ashton කියන කෙනා තමයි Internet of Things කියන term එක. එහෙම නැත්නම් මේ IoT කියන concept එක ලෝකෙට ගේන්නේ. ආයෙක ගේන්නේ 1999. එයා ඇවිල්ලා product developer කෙනෙක් ප්‍රසිද්ධ company එකක වැඩ කරනවා. එයාට සිද්ධ වෙනවා මේ RFID tags. එහෙම නැත්නම් අපි ඉස්සරහට කතා කරනවා මොකද්ද මේ RFID කියන දේ සරලව RFID tags පාවිච්චි කරලා එයාට සිද්ධ වෙනවා product එකක් develop කරන්න. ඉතින් මේ product එක develop කරද්දී එයාට තේරුම් යනවා මේ දේ connection මේ connectivity එක දේවල් එකට එක connect කරන එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා කියලා අපේ ජීවිතේ අනිත් වැඩ කරගන්නත්. ඊට පස්සේ මේ concept එක එහෙම නැත්නම් මේ දේවල් connect කරලා අපි දෙයක් කරනවා කියන concept එක 70 දශකයේ ඉඳලා එනවා. නමුත් ඒකට අපි කියන්නේ මේ දවස්වල embedded internet. එහෙම නැත්නම් pervasive computing කියන එක. Right. Crowdsourcing කියන්නේ ටිකක් අලුත් වචනයක් වෙන්න පුළුවන්. නමුත් මේ crowdsourcing කියන්නේ මොකක්ද? Right? අපි දැන් එනවා මේ Google traffic කියන technology එක කොහොමද වැඩ කරන්නේ කියන concept එක ගැන කතා කරන්න. Crowdsourcing කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. මේක ඒ කාලේ ඉඳලම තියෙන දෙයක්. ඒ කියන්නේ humans can become data. Humans ඒ කියන්නේ අපිට පුළුවන් data තව කෙනෙක්ට කියන්නේ. ඒ කියන්නේ සරල වශයෙන් කියනවා නම් අපි restaurant එකකට review එකක් දෙන එක. එහෙම නැත්නම් මේ restaurant එකේ කෑම රසයි. එහෙම නැත්නම් මේ restaurant එකේ පිරිසුදුභාවය අඩුයි. කියන මේ positive or negative කියන මේ reviews දෙන එක ඇවිල්ලා මිනිස්සයා විසින් කරන කියන මිනිස්සෙක් විසින් දෙන data එකක්. ඇත්තටම අපි මේ data එක ගොඩාක් මේ විදිහට පාවිච්චි වෙනවා right. ඒ කියන්නේ අපි කොහේ හරි කඩේකට ගියත් අපි මොකක් හරි review එකක් බැලුවත් ඒ කියන්නේ කඩේකට ගිහලා අපි කණ්ඩ හරි කඩයක් තීරණය කරද්දී අපි මේ reviews බලනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මොනවද මේ කඩේට කියලා තියෙන comments. මේකේ කැම රසයිද මොන කැමද. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ data කියන එක එහෙම නැත්නම් accurate data කියන එක ගොඩාක් important අපිට එදිනදා ජීවිතේ decisions ගන්නත්. right? අපිට තැන් කීපකින් අදහස් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා හරි තීරණයක් ගන්න. අපි ගත්තොත් higher education, if you can ask multiple people on their opinion of a subject, let me say
electronics engineering. So what, let me say engineering. So what engineering field would be the best option for me? But if you can ask that question from several people who has actually completed an engineering degree, you can come to a very good conclusion. මොකද data ගොඩාක් consider කරනවා, right? ඒක හින්දා මේ අපි එක එක තැන් වලින් information ගන්නවා කියන concept එක අලුත් දෙයක් නෙවෙයි, සහ ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ concept එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙන concept එකක් කියලා. So අපි ගත්තොත් මේ Google traffic කියන්නේ මොකක්ද? අපි ඒ concept එක ගැන කතා කරොත් how Google traffic works. Very simple. Google Maps check the traffic by tracking moving of Android phones on roads. ඒ කියන්නේ Google Map එක check කරනවා Android phones කොච්චර move වෙනවද කියලා. අපි හැමෝම දන්නවා Android phone එකක්. එහෙම නැත්නම් ඕනම ස්මාර්ට්ෆෝන් එක මේ විදිහේ GPS මොඩියුල් එකක් තියෙනවා. ඒ කියන්නේ වා කොහෙද ඉන්නේ කියන මේ ලොකේෂන් එක ට්‍රැක් කරගන්න ඩිවයිස් එකක් තියෙනවා. ඉතින් මේ Google කරන්නේ මේ ඩිවයිස් එකෙන්, ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකෙන් මේ Android ස්මාර්ට්ෆෝන් එක කොහොමද move වෙන්නේ? ස්මාර්ට්ෆෝන් එකේ තියෙන GPS එක පාවිච්චි කරලා හොයාගන්නවා මේ Android smartphones කොහොමද move වෙන්නේ කියලා. When we combine the speed of device with the speed of the phones on the road across thousands of phones moving around the city at a given time, we can get a better picture of live traffic conditions. ඒ කියන්නේ තවදුරටත් අපිට කැමරාස් පාවිච්චි කරලා මේ traffic තියනවද නැද්ද කියලා මොනිටර් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් වෙනවා මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ලොකේෂන් ෆීචර් එක පාවිච්චි කරලා මෙයා ලොකේෂන් එක අරගෙන ඊට පස්සේ මම වාහනයක නම් ඉන්නේ, මගේ වටේ ඉන්න අනිත් වාහනවල කට්ටියගේ ස්මාර්ට්ෆෝන්ස් වලත් ලොකේෂන් එක අරගෙන එතකොට මේ ලොකේෂන් එක කොච්චර ඉක්මනටද move වෙන්නේ, කියන්නේ හයියෙන් move වෙනවා නම් පැයට කියන්නේ අපි ගත්තොත් තප්පරයකට මීටර 3-4ක හයියෙන් move වෙනවා නම් මේ වාහනේ ඇත්තටම ඩයිනමික්. ඒ කියන්නේ වාහනේ යනවා. නමුත් තප්පරයක් ඇතුළත මීටරයක්වත් move වෙන්නේ නැත්නම් මගේ මගේ වටේ තියෙන මේ phones Google Maps වල හැකියාවක් තියෙනවා කියන්න මේ වෙලාවේ මේ පාරේ යම්කිසි තදබදයක් තියෙනවා. මොකද මේ smartphones move වෙන්නේ නැහැ. smartphones තියෙන්නේ අපේ වාහනවල. So එතකොට ඒගොල්ලෝ නිගමනයකට එනවා හරිම සරලව මෙන්න මේ කියන තැන්වල වාහන move වෙන්නේ නැහැ. එහෙනම් එතන traffic. So මේ කියන technology එකට මේ IoT කියන ඒ කියන්නේ මේ කියන Google traffic කියන දේ වැඩ කරන මේ IoT technology එක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන IoT, ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන location data එක මේ ෆෝන් එකට පුළුවන් වෙනවා feed කරන්න මේ Google Maps වලට. ඒ කියන්නේ the information, the location details in your smartphone. The smartphone have the ability to transfer those data into one server so that they can identify locations, not just your location, but many other smartphones around you and the locations of them. So ඊට පස්සේ මේ smart homes කියන concept එක මම කලින් කතා කරා වගේ home automation system will monitor or control your home attributes such as lighting, climate, entertainment system and appliances, and also it can actually operate your security system. මේ කියන්නේ මේ smart home කියන එකෙන් අපි කරන්නේ මේ ගෙදර තියෙන lights, එහෙම නැත්නම් ගෙදර air condition එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් entertainment system එක, audio amplifier එක, TV එක, ඒ වගේම ඒවා ඇතුළුව මේ ගෙදර තියෙන security systems. අපි දන්නවා ගෙදර දොරක smart locks කියලා තියෙන concept එකක්. ඒතර අපි දන්නවා තව devices තියෙනවා ගෙදර ජනේල ඇරලාද වැහිලාද කියලා බලන්න. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා මොකද්ද මේ ස්මාර්ට් හෝම් එකක් කියලා කියන්නේ? මේ දේවල් තමාට තනියම, ඒ කියන්නේ ලයිට් එකට පුළුවන් නම් ලයිට් ඕන වෙලාවට ඔපරේට් වෙන්න. අපි තවදුරටත් ලයිට් ස්විච් එකක් දාන්න ඕනේ නැහැ. එහෙකින් අපේ වැඩේ තවත් දුරටත් ලේසි වෙනවා. සහ ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එක, කියන්නේ ප්‍රධානම වාසිය තමයි අපිට මේ එනර්ජි සේව් කරගන්න පුළුවන්. When things can run in a smart way, you can actually save lots of energy. Just imagine you forgot to turn off your light in the room and you have gone to work. So if the light is a device which can actually consume some sort of energy. So then if there's no one at home, there's no point leaving that light on. But since the house cannot detect that light turned on,
it can't switch off. So ඒ වගේ energy waste වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන විදිහට energy save කරගන්න. එහෙම නැත්නම් මේ security කියන එක තව දුරටත් වැඩි දියුණු කරගන්න. සහ අපේ එදිනදා ජීවිතේ වැඩ ලේසි කරගන්න මේ smart home කියන concept එක ඇවිල්ලා තියෙනවා. නමුත් මේ smart home කියන concept එක කොහොමද වැඩ කරන්නේ? ඒ කියන්නේ කොහොමද මේ light එකකට පුළුවන් වෙන්නේ ගෙදර කෙනෙක් ඉන්නවද කියලා දැනගන්න. මොකද්ද මේ light එක කියන දෙයට අපි අත්‍තරම ගත්තොත් light එකක් කියන එක smart දෙයක් නෙමෙයි. TV එකක් කියන එක smart දෙයක් නෙමෙයි. smart TVs කියලා තියෙනවා. නමුත් අපි හිතනවා වගේ ඒක smart device එකක් නෙමෙයි. එහෙම නැත්නම් කොහොමද මේ ගෙදර entertainment system එක වගේ දේවල්. ඒ වගේ දේවල් smart දේවල් නෙමෙයි. නමුත් ඒ දේවල් වලට පුළුවන් වෙනවා මේ IoT කියන ටෙක්නොලොජි එක හරහා ස්මාර්ට් වෙන්න. ඒ කියන්නේ ලයිට් එක කියන එක එහෙම නැත්නම් මේ ලයිට් එක කියන එක on off කරන්න අපිට පුළුවන් වෙනවා මේ කාමරේ කවුරු ඉන්නවද කියලා දැනගත්තොත්. ඒ කියන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි sensors වර්ගයක්. කියන්නේ මිනිස්සු ඉන්නවද කියලා ඩිටෙක්ට් කරගන්න පුළුවන් sensors අපි පාවිච්චි කරොත් අපිට දැනගන්න පුළුවන් මේ ගෙදර මෙන්න මේ තැන sensors මේ තැන මිනිස්සු ඉන්නවා කියන එක. මේ sensors ගෙදර පුරාවට ඒ කියන්නේ optimized way ඒ කියන්නේ වඩාත්ම කාර්යක්ෂම විදිහකට අපිට sensors ටික allocate කරගන්න පුළුවන් නම් we'll be able to detect where humans are at this house, so that therefore we can turn on the lights, we can turn on the AC only where the places where humans are. ඒ කියන්නේ මේ ටෙක්නොලොජි එක එහෙම නැත්නම් අපිට මේ කියන ස්මාර්ට් ෆීචර් එක නිසා අපිට පුළුවන් වෙනවා මිනිස්සු ඉන්න තැනදී විතරක් ලයිට් ඔන් කරන්න. මිනිස්සු ඉන්න වෙලාවට විතරක් TV එක ෆන්ක්ෂන් කරන්න කියන මේ දේවල්. ඉතින් මේ හැම දෙයකටම data එහෙම නැත්නම් මේ දත්ත කියන එක හොමාරු කර ගැනීමක් සිද්ධ වෙන්න වෙනවා. ඒ කියන්නේ sensors එහෙම නැත්නම් අපිට එළියේ වටා පිටාව detect කරගන්න පුළුවන් device එකකින් data අපි අරගන්නවා. right? ඒක නිකන් අපි S2කින් දෙයක් දකිනවා වගේ. ඊට පස්සේ අපි මේක process කරනවා. ඒ කියන්නේ අපි මේක බලනවා මේක දැන් ඔයා හිතන්න උදාහරණයකට ගිනියම් වෙච්ච යකඩයක්. එහෙම නැත්නම් there is a iron which is red hot which is heated to the extreme temperature. So when there's an iron like that, when there's an iron rod like that, first of all you see that, right? ඒ කියන්නේ මුලින්ම අපිට පේනවා මෙතන ගිනියම් වෙච්ච යකඩයක් තියෙනවා කියලා. හිතන්න අපි කවදාකවත් ගිනියම් වෙච්ච යකඩයක් දැකලා නැහැ කියලා. එතකොට අපේ ඔළුවට ඒ information ඒ කියන්නේ අපි අහෙන් දකින්න දේ අපේ ඔළුවට ගිහලා අපි process කරනවා මේක මෙහෙම මේක රත් වෙච්ච යකඩයක් කියන එකට අපි නිගමනයකට එන්න අපිට ඒ යකඩේ තියෙන heat එක එහෙම නැත්නම් ඒ යකඩෙන් emit වෙන heat එක අපිට උපකාරී වෙනවා. එතකොට අපි ඇත්තටම data තැන් දෙකකින් ලබා ගන්න. එකක් තමයි අපි S2කින් අපි බලනවා මේක ගිනියම් වෙච්ච යකඩයක් කියන එක. ඒ වගේම තමයි අපිට දැනෙනවා මෙතන රස්නියක්. So මෙන්න මේ රස්නේ මේ ගිනියම් වෙච්ච දේ අපි දැක්කහම අපිට ඔළුවෙන් අපි data process කරගන්නවා. We process that data in such a way that we won't ever touch that iron rod. ඒ කියන්නේ අපි data process කරගෙන අපි නිගමනයකට එනවා මේ යකඩේ මම ඇල්ලුවොත් මේ රත් වෙච්ච දේ මම ඇල්ලුවොත් මගේ අත පිච්චෙනවා කියන එක. So මේ data collecting data gathering කියන concept එක එහෙම නැත්නම් දත්ත ලබා ගන්නේ sensors මාර්ගයෙන්. ඊට පස්සේ මේ දත්ත process කරනවා. මේ දත්ත සාමාන්‍යයෙන් අපි ජීවිතේ process වෙන්නේ අපේ ඉන්ද්‍රිය තමයි මොලේ. So we use our brain to process data and then the actuation කියන්නේ අපේ මේ අත අපි අල්ලනවද නැද්ද කියන මේ decision එක ගන්නෙ actuation part එකෙන්. So මේ smart homes කියන්නේ මෙන්න මේ කියන concept එක පාවිච්චි කරලා එක තැනකින් data අරගෙන ඊට පස්සේ data process කරලා ඊට පස්සේ actuation එකක් දෙන දෙයක්. ඊට පස්සේ අපි දන්නවා ස්මාර්ට් මෙඩිකෙයා. ඒ කියන්නේ අපිට මේ IoT කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා පුළුවන් වෙනවා මේ මෙඩිකෙයා කියන එක. එහෙම නැත්නම් මේ hospitals වල තියෙන resources, එහෙම නැත්නම් hospitals වල තියෙන facilities අපිට manage කරගන්න. ඒක කොහොමද කරන්නේ? අපි දන්න device එකක් තමයි මේ wearables. එහෙම නැත්නම් මේ smart watches කියලා තියෙනවා. එතකොට Fitbits කියලා තියෙනවා. මේ වලින් කරන්නේ අපේ ඇඟේ තියෙන අපේ heart beat එක detect කරගන්න පුළුවන්. සමහර ඒවාට පුළුවන් අපේ blood pressure detect කරගන්න heart beat එක use කරගෙන. ඒ වගේම තව ඒවාට පුළුවන් අපි කොච්චර ඇවිදිනවද. සහ තව මේ smart watches වලට පුළුවන් වෙනවා smartphone එකක් use කරලා අපි ඉන්න location එක දැනගන්න. ඉතින් මෙන්න මේ වගේ දත්ත රාශියක් අපිට පුළුවන් වෙනවා මේ අපිට අතේ wear කරගන්න පුළුවන්. ඒ කියන්නේ wearable device එකකට capture කරගන්න. ඊට පස්සේ
මෙයාට පුළුවන් වෙනවා මේ ඉන්ෆර්මේෂන් ෆීඩ් කරන්න ළඟම තියෙන හොස්පිටල් එකට. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. කෙනෙක් ස්මාර්ට් වොච් එකක් ඇඳගෙන ඉන්නවා. එතකොට මේ කෙනාට එකපාර හાર્ට් එකේ පේන් එකක් එනවා. මේ හાર્ට් එකේ පේන් එකක් එනකොටම ස්මාර්ට් වොච් එකේ මොකක් කරේ අපි හිතමු ෆීචර් එකක් තියෙනවා මේ කෙනාගේ බ්ලඩ් සර්කියුලේෂන් එක අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ මේ කෙනාගේ දැන් ලේ ගමනාගමනය ඉතාමත් ශීඝ්‍රයෙන් වෙනවා. ඒ කියන්නේ මේ කෙනාට හයි ප්‍රෙෂර් ඕ මොකක් හරි මේ ස්මාර්ට් වෙයාරබල් වොච් එකට පුළුවන් වෙනවා මේ කෙනාගේ ශරීරයේ යම් කිසි දෙයක් සිද්ධ වෙනවා කියන එක දැනගන්න. රයිට්? එතකොට මේ ස්මාර්ට් ෆෝන් එක ස්මාර්ට් වොච් එක ස්මාර්ට් ෆෝන් එකට කනෙක්ට් වෙලා තියෙනවා. රයිට්? මම කිව්වා වගේ එතකොට මෙයාගේ ලොකේෂන් එක කියන එක ට්‍රැක් කරගන්න පුළුවන් වෙනවා. එතකොට හිතන්න මේ කෙනාට heart attack එකකට නම් එන්නේ. අපිට පුළුවන් වුණොත් මේ ස්මාර්ට් වොච් එකකින් එහෙම නැත්නම් මේ ස්මාර්ට් wearable device එකකින් මේ කෙනාට stroke එකක් එනවා. එහෙම නැත්නම් heart attack එකක් එනවා කියලා කලින් දැනගන්න. එක විනාඩි 5කට කලින් දැනගන්න පුළුවන් නම් එතකොට මේ ස්මාර්ට් ෆෝන් එකට පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. අපිට මේ IoT කියන ටෙක්නොලොජි එක use කරොත් මේවා ඇත්තටම ලෝකේ දැනට තියෙන concepts මේවා ඇත්තටම සමහර තැන්වල පාවිච්චිත් වෙනවා. නමුත් commercially තාම දකින්න හම්බෙන්නේ නැහැ. but ඒවා develop වෙන concepts. ඒ කියන්නේ මේ IoT කියන ටෙක්නොලොජි එක හරහා අපිට පුළුවන් වෙනවා මේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් මේ ස්මාර්ට් ෆෝන් එක ස්මාර්ට් wearable device එක සහ ස්මාර්ට් ෆෝන් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා අපිට පුළුවන් වෙනවා ළඟම තියෙන හොස්පිටල් එකට දැනුම් දෙන්න මෙන්න මේ පාරේ මෙන්න මේ තැන යම්කිසි කෙනෙක්ට heart attack එකක් එහෙම නැත්නම් heart stroke එකක් එන්න පුළුවන් අවදානමක් තියෙනවා. so ඒ අවට ඉන්න යම්කිසි ඇම්බියුලන්ස් එකක් තියෙනවා නම් මේ ඇම්බියුලන්ස් එක වහාම අර කෙනා ගාවට යවන්න කියන දේ ඔටෝමැටිකලි කරන්න. නිකන් හිතලා බලන්න මේ concept එක කොච්චර අපිට advantage එකක් වෙන concept එකක්ද. ඒ කියන්නේ ඒ පාරේ කවුරුත් හිටියේ නැති වෙන්න පුළුවන්. මේ මිනිස්සයා තනියම ඒ වෙලාවේ ඒ දෙයට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ IoT කියන concept එක තමයි මෙන්න මේ වගේ දේවල් කරන්න ප්‍රධානම උපකාරී වෙන ටෙක්නොලොජි එක. ඉතින් මේ ඒ වගේ IoT කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. so අපි තව වැඩක් ගත්තොත් IoT building management systems. ඒ කියන්නේ BMS කියලා තියෙනවා. අපි සමහර කට්ටිය දන්නවා ඇති BMS කියලා කියන්නේ අර smart home එක වගේ but ඊට වඩා ටිකක් advanced ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. හිතන්න factory එකක් තියෙනවා. ඒ factory එකේ machines වැඩ කරනවා. ඒ factory එකේ මිනිස්සු සේවකයන් ගොඩාක් ඉන්නවා. and ඒ factory එකේ air conditioning එහෙම නැත්නම් ventilation systems තියෙනවා. so imagine there's a factory which has very valuable and sophisticated machines, plus there are so many workers working in there and there are ventilation systems. so මේ වගේ factory එක manage කරන්න වෙනම systems තියෙනවා. මොකද මෙතන අපිට කවුරුවක්වත්ම දාන්න බෑ machine එකක් මොන machine එකද වැඩ කරන්නේ එහෙම නැත්නම් මෙතන සේවකයෝ ඉන්නවද මෙතන air purification එක කියන්නේ වාතාශ්‍රය කොහොමද කියන මේ හැමදේම මොනිටර් කරන්න කෙනෙක්ව දාන්න බෑ. මේ හැමදේම මොනිටර් කරන්න අපි devices අය කරනවා. මොකද මේවා mission critical. ඒ කියන්නේ machine එකක් fail වුණා. එහෙම නැත්නම් ventilation system එකක් fail වුණා. මේ වලින් වෙන damage එක තමයි නැති කරන්න මේ BMS නැත්නම් building management systems කියන දේ මේ ලෝකෙට ගේනවා ගොඩක් කාලයකට කලින්. ඒතකොට අපි ගත්තොත් මේ critical factories කියන්නේ මොනවද කියලා nuclear power plants. එතකොට oil rigs වගේ දේවල්. ඒ කියන්නේ මේ nuclear power plant එක day to day work ඒ කියන්නේ day to day operation එක සෑහෙන accurately වෙන්න ඕනේ. මොකද නැත්තම් වෙන damage එක හිතා ගන්නවත් බෑ. oil rig එකකත් එහෙමයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් පාලනය කරන්න මේ BMS system එක කියලා ඒ කියන්නේ building management system කියලා device එකක් තියෙනවා. එතකොට මේකට පුළුවන් වෙනවා යම් කිසි තැන්වල ඒ කියන්නේ sensors high කරලා මේ sensors වල information ගන්න. ඊට පස්සේ ඒ ගත්ත information එකට අදාළව යම් කිසි වැඩක් කරන්න. හිතන්න pressure sensor එකක් තියෙනවා. යම් කිසි steam pipeline එක. Imagine there's a pressure sensor in a steam pipeline. So if the pressure is increasing catastrophically and if they can cause a damage, ඒ කියන්නේ මේ steam එක pressure එක ඉන්න වැඩි වෙලා මේ pipe එක damage වෙන level එකට එනවා නම් මේ sensor එකට පුළුවන් වෙනවා මෙන්න මේ pressure එක වැඩි කියලා දැනුම් දෙන්න මේ system එකට. එතකොට වහාම කරන්නේ මොකද්ද? actuation එකක් විදිහට එහෙම නැත්නම් ඊට ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට මොකද කරන්නේ? මේ building එකේ ඒ pipe එකට අදාළ valve එක අපි අඩු කරනවා. එතකොට අපිට ඒ pressure එක පාලනය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඒ operation එක කියන්නේ real time operations ඒ වෙලාවේ යම් කිසි දෙයක් වුණොත් ඒකට පිළියමක්
සපයන්න උදව් වෙන සිස්ටම් එකක් තමයි බිල්ඩින් මැනේජ්මන්ට් සිස්ටම් කියන එක. මේ සිස්ටම් එක එන්නේ මේ IoT සිස්ටම් එක IoT කියන ටෙක්නොලොජි එක එන්න ගොඩක් කාලයකට කලින්. නමුත් දැන් අපි මේ IoT කියන එක මෙන්න මේ සිස්ටම් එකට අපි ඉන්ටිග්‍රේට් කරනවා. ඒ කියන්නේ එතකොට අපිට තියෙන ප්‍රධානම වාසිය තමයි අපි සෙන්සර් එකකින් ගන්න ඉන්ෆර්මේෂන් අපිට දැන් පුළුවන් වෙනවා ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් සර්වර් එකක ස්ටෝර් කරන්න. අර මම කලින් කතා කරා වගේ ඉන්ටර්නෙට් එක නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ඔෆිස් එහෙම නැත්නම් PowerPoint කියන මෙන්න මේ දේවල් අපිට ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේම ස්ටෝර් කරගන්න. අන්න ඒ ෆැසිලිටි එක අපිට පුළුවන් වෙනා මේ BMS සිස්ටම් එකකට දෙන්න මේ IoT කියන ටෙක්නොලොජි එක එකතු කරගත්තොත්. ඒ කියන්නේ අපිට පුළුවන් සතියක් එහෙම නැත්නම් මාසයක් එහෙම නැත්නම් අවුරුද්දක් පුරාවට මේ සිස්ටම් එක කොහොමද වැඩ කරේ කියන එක අපිට පුළුවන් වෙනවා රෙකෝඩ් කරගන්න. මෙන්න මේ රෙකෝඩ් කරගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ data කියන දේ රෙකෝඩ් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ඉස්සරහට කොහොමද මම මේ ෆැක්ටරි එක මේ සිස්ටම් එක කොහොමද ඩිවෙලොප් කරන්නේ වගේ විශේෂිත, ඒ කියන්නේ තීරණාත්මක එහෙම නැත්නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන ඩිසිෂන්ස් ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් වෙනවා මේ ඉන්ෆර්මේෂන් රෙකෝඩ් කරගත්තොත්. ඉතින් මේ රෙකෝඩ් කරගන්න අපිට උපකාරී වෙන ප්‍රධානම ටෙක්නොලොජි එක තමයි මේ IoT කියලා කියන්නේ. ඊට අමතරව මේ සිස්ටම්ස් වල මේ ෆැක්ටරිස් වල පවර් මැනේජ්මන්ට් වගේ දේවල්, එතකොට අපි ගත්තොත් මේ බිල්ඩින්ග්ස් කොහොමද අපි එනර්ජි එෆිෂියන්ට් එහෙම නැත්නම් ග්‍රීන් බිල්ඩින්ග්ස් කරන්න කියලා මේ හැම දෙයකටම මේ අලුත් concept හැම දෙයකටම මේ IoT කියන ටෙක්නොලොජි එක use කරලා මේ BMS කියන සිස්ටම්, ඒ කියන්නේ building management system එකත් එක්ක අපිට පුළුවන් වෙනවා වඩාත් effective වඩාත් efficient factory එකක් එහෙම නැත්නම් office environment එකක් maintain කරගන්න. ඊට පස්සේ IoT and artificial intelligence කියන දේ ඉතාමත්ම ප්‍රසිද්ධයි. It's a hot topic these days because there are so many movies that they have published in artificial intelligence. Most of them are actually not in the positive way, but yet there's a big wave which is coming for artificial intelligence. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන ටෙක්නොලොජි එක ගැන මේ ලෝකේ මේ වෙද්දි ගොඩාක්ම මිනිස්සුන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. මේ කෘත්‍රිම බුද්ධිය එහෙම නැත්නම් artificial intelligence කියන එකට කොහොමද IoT එකතු කරගන්නේ? එහෙම නැත්නම් අනිත් පැත්ත IoT concept එකට කොහොමද මේ කෘත්‍රිම බුද්ධිය කියන එකතු කරගන්නේ කියන එක දැන් මේ වෙද්දි ඉතාමත් හොඳ පරීක්ෂණ සිදු වෙමින් යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මම කලින් කිව්වා වගේ Tesla car එකක්. If we take the car Tesla, how it works happens like this. හිතන්න ඇමරිකාවේ දාමනය වෙන වාහනයක්. If the vehicle is in America, if there's one Tesla in America, it can actually record all the data because it has lots of sensors. It can record the vehicle condition, it can record the driver's behavior. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා ඒ කාර් එකේ තියෙන sensors පාවිච්චි කරලා driver කෙනෙක් කොහොමද එලවන්නේ, එතකොට මේ කෙනා lane change එකේදී කොහොමද හැසිරෙන්නේ, එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදී brake ගහන ඉක්මන, මෙන්න මේ කියන data හැම එකක්ම පුළුවන් වෙනවා මේ කාර් එකට ලබා ගන්න. ඒ කියන්නේ අර අපිට තියෙන වගේ sensors තියෙන මේ කාර් එකේ. කියන්නේ අපිට S2 දැකලා අපිට දෙයක් මතක තියාගන්න පුළුවන් වගේ මේ කාර් එකේ තියෙන cameras වලට පුළුවන් වෙනවා දෙයක් දිහා දැකලා, එහෙම නැත්නම් මේ acceleration patterns, steering wheel patterns මේ කියන දේවල් එකතු කරගෙන එයාට කාර් එකට පුළුවන් වෙනවා මේ data store කරගන්න. ඊට පස්සේ මේ artificial intelligence එහෙම නැත්නම් ඒක එක part එකක් තමයි machine learning කියලා කියන්නේ. මේ machine learning කියන technology එක හරහා අපිට පුළුවන් වෙනවා මේකේ තියෙන රටාවල්, ඒ කියන්නේ මේකේ තියෙන patterns identify කරගන්න. ඉතින් එතකොට මෙයාට පුළුවන් වෙනවා ඒ දේවල් වැඩිපුර මේ data වැඩිපුර අරගෙන එයාට පුළුවන් හැකියාවක් එනවා එයාටම දේවල් ඉගෙන ගන්න. ඒක නිකන් අපේ හරියට learners එකට ගිහිල්ලා වාහනයක් එලවන ඉගෙන ගන්නවා වගේම තමයි. නමුත් ඒක ඉගෙන ගන්න දැන් machine එකක්. ඉතින් එතනින් එහාට නවතින්නේ නැතුව මෙන්න මේ IoT කියන concept එක, එහෙම නැත්නම් මේ internet කියන එක මේ thing එකක්. ඒ කියන්නේ car එකක්. අපි things කියලා ගන්න මෙතනදී car එක. මේ internet කියන එක car එකට connect කරොත් අපිට පුළුවන් වෙනවා මේ එක කාර් එකකින් ඉගෙන ගන්න දේවල් තව කෙනෙක්ට උගන්වන්න. අන්න ඒ concept එකෙන් තමයි ඇමරිකාවේ දාමනය වෙන වාහනයකින් එහෙම නැත්නම් Tesla එකකින් ලංකාවේ දුවන Tesla එකක් වුණත් ඉගෙන ගන්න. ඉතින් මෙන්න මේ කියන මේ global data sharing කියන concept එකට IoT කියන technology එක ඉතාමත් උපකාරී වෙනවා. ඊට අමතරව අපි ගත්තොත් artificial intelligence එකක් එහෙම නැත්නම් machine learning වලට අපිට මම කලින් කිව්වා වගේ ගොඩාක් data ඕන, ගොඩාක් information ඕනේ. ඉතින් මේ information කොහොමද අරගන්නේ කියන තැනටත් අපිට IoT දාන්න පුළුවන්. හිතන්න අපි මොකක් හරි weather pattern එකක් එහෙම නැත්නම් අපි
අපි weather pattern එකක් අපි design කරගන්න ඕන නම් අපිට පුළුවන් මේ IoT කියන technology එක හරහා තැන් කීපයක sensors ටික හයි කරලා wirelessly internet එක හරහා එහෙම නැත්නම් Wi-Fi එහෙම නැත්නම් 4G එහෙම නැත්නම් 5G කියන මේ තාක්ෂණය හරහා අපිට පුළුවන් වෙනවා එක තැනක තියෙන sensors වලින් ගන්න information තව තැනකට යවන්න. ඉතින් මේ artificial intelligence එහෙම නැත්නම් machine learning වලට data gathering part එකටත් මේ IoT කියන concept එක ඉතාමත් වැදගත් වෙනවා. IoT in aviation. අපි ගත්තොත් aviation කියන්නේ technology එක ගොඩාක් දුරකට පාවිච්චි කරන aviation කියන්නේ ගොඩාක් දුරට පාවිච්චි කරන field එකක්. එතකොට අපිට පුළුවන් වෙනවා මේ IoT කියන technology එක පාවිච්චි කරලා මේ aviation එහෙම නැත්නම් මේ planes වල tracking planes කොහෙද තියෙන්නේ කියන එක දැනගන්න. ඉතින් අපි මම ඔයගලන්ට ගෙනත් තියෙනවා මෙන්න මේ URL එක. අපි මේ URL එකට ගියොත් ඇත්තටම බලා ගන්න පුළුවන්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. right. මේ URL එකට පුළුවන් වෙනවා. right. මේ තියෙන URL එකෙන් මම ඕපන් කරගත්ත එක. ඇත්තටම මෙන්න මේ URL එකෙන් පුළුවන් මේ මොහොතේ ඇත්තටම මම හිතන්නේ ඔයගලන්ට පේනවා ඇති. I hope that you can see at this very moment in real time I know where the planes are in the sky, right? මේ වෙද්දි මෙන්න මේ කියන plane එක මේ ETH629 කියන plane එක මම හිතන්නේ කටුනායකේ ඉඳලා එයා යනවා යුරෝපයේ පැත්තට. ඒ information අපිට දෙන්නේ නැහැ. නමුත් මේ තියෙන information එක ඉතාමත්ම critical, right? ඒ කියන්නේ මේ plane එකක් කොයිද මේ වෙලාවේ තියෙන්නේ කියන එක අපි කවුරුත් හිතන්නේ නැහැ මෙහෙම පහසුවෙන් දැනගන්න පුළුවන් කියලා. නමුත් මේ ටෙක්නොලොජි, ඒ කියන්නේ මේ IoT කියන ටෙක්නොලොජි එක හින්දා පුළුවන් වෙනවා මේ ප්ලේන් එකක් කොහෙද තියෙන්නේ කියන එක අපිට දැන් උනත් බලා ගන්න. ඉතින් එතකොට මේ ප්ලේන් එකක් තමයි මේ thing එකක්. ඒ කියන්නේ ප්ලේන් එක තමයි මේ මොහොතේ thing එකක් විදිහට. මේ ප්ලේන් එකේ location එක ඇත්තට මේ මොහොතේ real time share වෙනවා server එකකට. ඒ server එකෙන් මේ map එක පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා planes කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් මේ වගේ ගොඩාක් ටෙක්නොලොජිස් වලට මේ IoT කියන concept එක මේ විදිහට පාවිච්චි වෙනවා. ඒතර අපි ඇත්තටම බලමු basics of IoT. මම හිතනවා ඔයගොල්ලන්ට IoT කියන concept එක කොච්චර වැදගත්ද කොච්චර critical ද කියලා මේ වෙද්දි තේරුම් ගන්න ඇති කියලා. I hope that everyone can understand what is the concept of IoT, what is behind this Internet of Things. So Internet of Things එක අපි theory part එක ගත්තොත් මම කලින් කිව්වා වගේ අද අපි කරන්නේ ඉතාමත් සරලව මේ concept එක පැහැදිලි කිරීමක්. ඉතින් අපි ගත්තොත් මොකක්ද මේ concept එක? Basics of IoT is just 3 steps. Steps 3යි තියෙන්නේ. ඒක තමයි data input එක. එහෙම නැත්නම් කොහේරි තැනක ඉඳලා data ගන්නවා. ඊට පස්සේ අපි data process කරනවා. එහෙම නැත්නම් අපි data වලින් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න වැඩක් ප්‍රයෝජනවත් වැඩක් කරනවා. ඊට පස්සේ actuation. ඒ කියන්නේ මේ data අරගෙන අපි මොකද්ද කරන්න කියලා. Things ගත්තොත් දේවල් they are not smart. Things are not smart. ඒ කියන්නේ things කියන එකට වෙනම smartness එකක් නැත්නම් බුද්ධියක් නැහැ. ඒ දේවල් අපිට කරන්න data දෙන එක. අපි මේ system එකකට smartness එහෙම නැත්නම් මේ බුද්ධිය කියන එක add කරන්නේ මෙන්න මේ data processing කියන part එක. ඒ කියන්නේ මොකක් හරි අපි ගන්න data අපි කොහොමද ඒ data ඉතාමත් ප්‍රයෝජනවත් වෙන විදිහට පාවිච්චි කරන්න කියන එක අපි add කරන මේ data processing කියන part එකකින්. ඊට පස්සේ අපි මේ actuation කියන part එකට යනවා. ඒ කියන්නේ මේ data වලින් අපි මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය. අපිට data එනවනම් යම්කිසි machine එකක් critical stage එක එහෙම නැත්නම් ඒක fail වෙන්න යන්නේ කියලා අපිට පුළුවන් ඒක අඳුරගෙන ඒක fail වෙන්න යන්නේ කියලා අඳුරගන්න මේ data processing part එකේ data input එකෙන් කරන්නේ sensor එකෙන් කරන්නේ details වෙන එක විතරයි. data processing එකෙන් අපි දැනගන්නවා මේක තවදුරටත් මේ විදිහට ගියොත් මේ machine එක කැඩෙනවා කියලා. ඊට පස්සේ අපි actuation එකක් දෙනවා වහාම මේ machine එක off කරන්න කියන එක. ඉතින් අන්න ඔය වගේ steps 3ක concept එකක් තමයි මේ IoT කියලා කියන්නේ. කියන්නේ IoT system එකේ තියෙන අතරම මේ major steps 3. ඊට අපි ගත්තොත් sensing. මම මේවා ගැන ඉතාමත් ලොකු detail එකක් I'm not going to discuss in much detail here. So as I previously discussed what are sensors, I think you have a better understanding now. So sensors are basically the devices that you can get information, which is like sensing. Literally, it's that. Right? So අපිට
පුළුවන් වෙන ටෙම්පරේචර් එක, ලයිට් එක, ප්‍රෙෂර් එක කියන මේ දේවල් සෙන්ස් කරගන්න. ඊට පස්සේ ප්‍රොසෙසින් කියන්නේ මේ data අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. එතකොට අපිට පුළුවන් අපිට දැන් මේ ඩෙවලොපර් ඒ කියන්නේ එහෙම නැත්නම් මේ හොබීස්ලා ඒ කියන්නේ අපි කියන්නේ හොබීස්ලට මෙහෙම IoT devices develop කරන්න එහෙම නැත්නම් data process කරන්න micro controllers develop වෙලා තියෙනවා. මේ තියෙන්නේ Node MCU එකක්, මේ තියෙන්නේ Arduino එක, අපි දන්න මේ තියෙන්නේ Raspberry Pi එකක්. ඉතින් මේ වගේ processors එහෙම නැත්නම් අපිට ලොකු complicated දෙයක් නම් computer එකක්, normal PC එකක්, එහෙම නැත්නම් super computer එකක් වුණත් මේ data processing part එකට අපිට use කරගන්න පුළුවන්. ඊට පස්සේ actuation. ගොඩක් IoT devices වල actuation part එක තමයි එකක් තමයි මේ dashboard එක. එහෙම නැත්නම් real time කොහොමද මේ data පෙන්වන්නේ කියන එක. අර මම කලින් පෙන්නුව aircrafts පෙන්වන එකත් ඇත්තටම එක්තරා විදිහක dashboard එකක්. ඒ කියන්නේ ඒ dashboard එකේ පෙන්වන්නේ ඒ planes වලින් එන information. ඉතින් මේ sensors වලින් ගන්න information real time පෙන්වන්න පුළුවන් මෙන්න මේ dashboard එක කරා. ඊට පස්සේ ඊට අමතරව අපිට පුළුවන් වෙනවා මේ motors control කරන්න. එහෙම නැත්නම් valves control කරන්න. ඉතින් මේ controlling part එක එහෙම නැත්නම් අපි physically මොකද්ද කරන්නේ කියන එක තමයි actuation කියලා කියන්නේ. ඊට පස්සේ basic skills. IoT system එක develop කරන්න ගොඩාක් ලොකු මහන්සියක් එහෙම නැත්නම් ගොඩාක් ලොකු ප්‍රමාණයක skills අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙන්න ඕනේ hardware programming skill එකක්. ඒ කියන්නේ hardware එකක්. හරියට ගත්තොත් උදාහරණයක් විදිහට Arduino program කරන්න පුළුවන් වෙන්න ඕන. Arduino programming පුළුවන් නම් C programming පුළුවන් නම් එහෙම නැත්නම් Raspberry Pi එකට අපිට Python වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට මේ systems develop කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මේ basic electronic skills. ඒ කියන්නේ කොහොමද sense එකක්, කොහොමද wire එකක්, කොහොමද resistors, capacitors, inductors කියන මේ දේවල් කොහොමද connect කරන්නේ කියන එක. ඊට පස්සේ අපිට ඕන නම් problem solving skills. මොකද අපි හැමතිස්සෙම මෙන්න මේ electronic devices වල එක වැඩ කරද්දී මමත් අත්දැකීමෙන් කියන්නේ මෙතනත් ඇති ගොඩක් කට්ටියම අත්දැකීම් ඇති එකපාරක් වැඩ කරාට පස්සේ ඒක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දෙයක් දිහා එක විදිහකට නෙමෙයි අපි කීප විදිහකට බලන්න ඕනේ. We have to think out of the box sometimes. So මෙන්න මේ problem solving skill එක අපිට ඕන නම් මේ IoT system එක develop කරගන්න. ඊට පස්සේ basic components. මම කලින් කතා කරා වගේ sensors වලින් ගත්තොත් DHT11 කියන්නේ ඉතා ප්‍රසිද්ධ sensor එකක්. temperature එක සහ humidity කියන එක measure කරගන්න පුළුවන්. ඊට පස්සේ voice sensor modules තියෙනවා. කටහඬවල් එහෙම නැත්නම් කටහඬ මොකක්ද කියලා අඳුර ගන්න එක නෙමෙයි ශබ්දයක් කියන එක අඳුර ගන්න පුළුවන් devices. ඊට පස්සේ RFID modules තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ water drop measuring වගේ sensors වර්ග කීපයක් තියෙනවා. basic processors වල මම කලින් කිව්වා වගේ ESP32, Node MCU, Raspberry Pi, Arduino කියන මෙන්න මේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ basic actuations වලට අපිට පුළුවන් dashboards පාවිච්චි කරන්න. මේ dashboards වල එකක් තමයි මේ Node-RED කියන්නේ. ඊට පස්සේ අපිට physical actuation එක කරගන්න ඕන, switch කරගන්න ඕන relay module එකක්. ඊට පස්සේ තව දුරටත් පෙන්න ගන්න ඕන LCD OLED displays, motors, switching boards මේ ඔක්කොම actuations ගන්නට අයිති වෙනවා. ඊට පස්සේ networking methods. අපි ගත්තොත් IoT system එක මම කලින් කිව්වා වගේ sense කරලා process කරලා actuation එකක් කරන මෙන්න මේ concept තුන ඇතුලේ අපි වැඩ කරන්න ඕනේ data transmission method එකක්. මම කලින් slide එකේ ටක් ගාලා මම ගිහින් පැහැදිලි කරන්නම් පෙන්නන්නම්. මෙන්න මේ පාත් එක මෙන්න මේ arrow එකෙන් පෙන්නන්නේ අපි data. එහෙම නැත්නම් මේ ගන්න දත්ත අපි තව තැනකට යවන්න ඕනේ. මෙන්න මේකට කියනවා අපි network එකක්. ඒ කියන්නේ මේකෙන් communication එකක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ IoT කියන technology එකට මේ communication part එක ඉතාමත් important. නැත්නම් ඒ කියන්නේ අපිට තව තැන එක තැනක ඉඳලා තව තැනකට data යවන්න බැයි නම් අපිට කොච්චර smart processing power එකක් තිබ්බත් එකකින් වැඩක් නැහැ. ඉතින් මේ wireless network protocols වලට අපි කවුරුත් දන්න Wi-Fi, Bluetooth, එතකොට NFC කියන එක පාවිච්චි කරනවා. එතකොට මේ Zigbee, Sigfox කියලා කියන්නේ මේ IoT වලට වෙනම හදිච්ච දෙයක්. ඒ වගේම තව තියෙනවා NB IoT කියලා near bandwidth IoT. ඉතින් මේ වගේ ඒ වගේම 5G, 4G කියන තාක්ෂණයත් අපිට මේ data transmission එහෙම නැත්නම් networks වලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න ඕනේ මේ tools MQTT කියන එක. ඒ කියන්නේ අපි කොහොමද මේ කියන්නේ එක තැනක ඉඳලා තව තැනකට data යවන්න නම් අපි යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඉතින් අන්න ඒ දේ program කරන්න MQTT එක පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ Arduino වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ID ඒ කියන්නේ system එක develop කරන්න Node-RED මම අර කලින් කිව්වා වගේ dashboard එකකට පාවිච්චි කරන දෙයක්. ඊට පස්සේ මං ගාව ඇත්තටම මේ වෙද්දි තියෙනවා demonstration එකක්.
මේ demonstration එකේදී මම පෙන්නන්නම් මම හිතන හැමෝටම පේනවා ඇති කියලා මාව පැහැදිලිව මෙතන මම කලින් පෙන්නුවා වගේ තියෙනවා node ESP32 එකක් මේක තමයි data processor එක මෙතන තියෙනවා මම පෙන්නුවා වගේ DHT11 කියන temperature and humidity sensor එක. ඉතින් මෙන්න මෙයා මම මේ USB එකෙන් මම connect කරනවා මෙන්න මේ කියන data bank power bank එක sorry power bank එක කියන්නේ මෙතනින් power විතරයි දෙන්නේ මම. power bank එක on ESP32 එක on. so මෙතන වෙන කිසිම විදියකින් මම සම්බන්ධ කරලා නැහැ. මෙයා වැඩ කරන්නේ මෙන්න මේ power bank එකේ power වලින්. ඉතින් මට පුළුවන් වෙනවා මෙන්න මෙයා මගේ ගෙදර මේ වෙලාවේ තියෙන Wi-Fi එහෙම නැත්නම් router එක පාවිච්චි කරලා මෙයා මට data එකක් transmit කරනවා. මගේ smartphone එකට ඔයගලන්ට පේනවා ඇති දැන් මේ වෙද්දි ESP32 DHT මේ වෙද්දි මගේ කාමරේ මේ මොහොතේ තියෙන temperature එක 26යි humidity එක 95යි ලංකාවගේ රටක humidity ඉතාමත් වැඩි. ඉතින් මෙන්න මේ කියන data මේ phone එක මම කලින් කිව්වා වගේ කොහෙටවත් connect වෙලා නැහැ. මේක Wi-Fi එකට connect වෙලා තියෙන්නේ. ඉතින් මේ device එක data transfer කරනවා මට මේ phone එකට. ඉතින් මේක ඇවිල්ලා simple IoT application එකක්. අන්න ඒ වගේ වැඩක් අපිට IoT වලින් කරගන්න පුළුවන්. audience එකෙන් මම අහන්නේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. If there's anyone with questions, please feel free to ask. Right. Okay. I hope everyone can understand. I hope everyone is okay with my face. With my face. So then let me. Yes. Sir, like where can we buy a Node MCU processor? Right. Node MCU you can actually buy from an electronics store. I can't actually tell by their names, but if you search in Google, type Node MCU in Sri Lanka, I think there will be places displaying for you where you can buy Node MCUs. Thank you. Yes, no worries. My pleasure. Is anyone with other questions? Right. Let me move on with the presentation again. So why you should be learning IoT? It's a very important question, right? So all of this, why are you investing your time for this? Why are you investing your money for this? So it is a very good question. It says the future of IoT has the potential to be limitless, which is absolutely true. Advances to the industrial internet will be accelerated through increased network agility. Man kalin kiwwa wage මේ industry එකේ තියෙන දේවල් මේ internet කියන එකත් එක්ක ඉතාමත් හොඳින් කාර්යක්ෂමව වැඩ කරගන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන්. Integrated artificial intelligence and the capacity to deploy, automate, orchestrate and secure devices, secure diverse use cases at hyperscales. ඒ කියන්නේ මේ artificial intelligence එකත් එක්ක මේ concept එක IoT කියන එක ලෝකේ ඉතාමත් ලොකු පෙරලියක් කරන්න පුළුවන් technology එකක් වෙනවා. මේ වෙද්දි මේ තියෙන දල information එකක් මේ වෙද්දි companies ඒ කියන්නේ averagely companies කොහොමද මේ technologies වලට invest කරන්න කියන එක අපිට මෙතනින් පේන most popular technologies currently using is actually IoT. It's not machine learning, it's not AI, because IoT will definitely come to the world before AI, right? ඒ කියන්නේ AI වලට කලින් IoT කියන එක තමයි ලෝකෙට ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ අපිට ඉස්සරහට මූණ දෙන්න වෙන technology එක තමයි මේ IoT කියලා කියන්නේ. So they are investing, technologies companies are investing in, for the second place is IoT. And these are some facts. ඒ කියන්නේ අපි මෙතන තියෙන මොන industries මේ විදිහ IoT ගොඩක් පාවිච්චි කරන, transportation and logistics ගොඩක් පාවිච්චි කරනවා, utilities පාවිච්චි කරනවා, එතකොට discrete manufacturing කියන එක මේ IoT technology එක පාවිච්චි කරනවා, retail, government, insurance, healthcare කියන මේ industries හැම එකම මේ විදිහ IoT කියන technology එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් number of devices connect to IoT මේ number එක ඇවිල්ලා හිතා ගන්නවත් බැරි ලොකු ගාණක්. This is the number of devices which are currently connected to IoT systems, right? It's 22 billion devices. It's 22 billion devices. It's almost triple the population of planet Earth.
right? So menna mechcheraka loku devices ප්‍රමාණයක් මේ වෙද්දි ලෝකේ connect වෙලා තිනවා මේ IoT හරහා. ඒ කියන්නේ it's your smartphone, my smartphones, it can be a light in a smart home, various devices, right? IoT will shape your future. And future of IoT, if we take waves තුනක් තියෙනවා industrial revolution එකට, right? Industrial revolution, internet revolution, ඊට පස්සේ industrial internet. ඒ කියන්නේ මේ අලුතෙන්ම කියනවා නම් මේ manufacturing එහෙම නැත්නම් මේ industrial කියන දෙයටත් මේ internet කියන එක පාවිච්චි වෙනවා. So the main backbone which you have for this industrial internet is actually the IoT technology. So it's like I said before, lots of companies who are doing logistics are currently using this IoT technology to improve their capability. So it's like it's based on these 4 pillars, which is communication systems, supply chain monitoring systems, vehicle tracking, and IT security. මෙතන important දෙයක් තියෙනවා IT security. මම කලින් කිව්වා වගේ මේ ඉන්ටර්නෙට් එකට දේවල් කනෙක්ට් කරද්දී අපි අනිවාර්යෙන් මේ දේවල් වල security එක ගැන ඉතාමත් අවධානයක් යොමු කරන්න ඕනේ, right? ඉතින් එතකොට ඒ දේවල් සහ මේ vehicle tracking අපි දන්නවා දැනටමත් ගොඩක් companies ඔය අපි ගත්තොත් courier services මේවල මේ GPS trackers තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අර අපි කලින් plane monitor කරා වගේ මේ වාහනේ ලංකාවේ කොහෙද තියෙන්නේ කියන එක detect කරගන්න. ඉතින් මේකත් වෙන්නේ IoT හරහා. So අපි ගත්තොත් the industry 4.0, right? What is industry 4.0? It is basically internet of things and its smart factory solutions, automation robots and smart products. And may system make the greatest advantage that you have in an industrial 4.0 is you can make customized devices. Like I said before, now let's say you want to buy a vehicle, right? You want to buy the latest car, right? But back then you had to buy a car that everybody has. But now with the technology, with this industry 4.0 concept, you will be able to customize your car according to your needs, right? Engine capacity, එහෙම නැත්නම් මේ seat covers, එහෙම නැත්නම් capabilities, engines, මේ හැම දෙයකම මේ දේවල් මාරු කර කර. ඒ කියන්නේ factory එකකට එකම වගේ production එකක් දිගටම කරගෙන යන්න ලේසි. but වෙනස් වෙන models ඉල්ලන්න ගත්තොත් එහෙම clients ලා ඒ company එකට ඒ products හදන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒ දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ IoT කියන ටෙක්නොලොජි එක හරහා. ඒ වගේ ගත්තොත් මේ තියෙනෙත් එක facts වගේක්. අපි ගත්තොත් මෙතන තියෙනවා මේ reducing downtime. ඒ කියන්නේ machines වැඩ කරන්නේ නැතුව තියෙන වෙලාව අපිට ගොඩාක් අඩු කරගන්න පුළුවන් මේ IoT system එක හරහා. IoT meets artificial intelligence. IoT කියන concept එක artificial intelligence එකත් එක්ක සම්බන්ධ වුණාම ඒකට අපි අලුතෙන් concept එකක් ගෙනවා AIoT කියලා. right? මේ technology එක හින්දා අපිට පුළුවන් වෙනවා මේ ලෝකෙ උඩු යටිකුඩු කරන්න. ඒ කියන්නේ ඉස්සරහට ඇත්තටම it's going to be a revolution in technology field because they're going to integrate artificial intelligence and the coming 5G networks and they produce something called big data. එහෙම නැත්නම් මේ data අලුත් වචනයක් තමයි මේ data science, data analytics. ඒ කියන්නේ අපිට පුළුවන් වෙනවා මේ දත්ත කියන දේවල් පාවිච්චි කරලා ලොකු predictions. ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ අපිට පොඩි දෙයක් දැනගන්නත් අපිට ගොඩක් තැන්වල information ගන්න පුළුවන් නම් ලොකු උපකාරයක් වෙනවා. ඉතින් මේ IoT කියන concept එක හරහා අපිට පුළුවන් වෙනවා ගොඩක් තැන්වලින් ගොඩක් information ගන්න. 5G networks හරහා අපිට පුළුවන් වෙනවා මේ දේවල් ඉතාමත් වේගයෙන් communicate කරගන්න. ඊට පස්සේ artificial intelligence දාලා අපිට පුළුවන් වෙනවා මේ දේවල් හරියට process කරලා ලොකු change එකක් එහෙම නැත්නම් හරි decision එකක් ගන්න පාවිච්චි කරන්න. ඊට පස්සේ 4 major sectors in wearables, smart watches, AR, VR goggles, wireless earbuds. මේ හැමදේම IoT සහ AI use කරලා අපි ගත්තොත් දැන් මේ earbuds අපි දන්නා earphones වල තියෙනවා මේ noise cancellation කියලා technology එකක්. මේකට මේ artificial intelligence යම් කිසි සහාය වීමක් වෙනවා. ඒතර ගත්තොත් smart cities හිතන්න ගොඩාක් මිනිස්සු ප්‍රමාණයක් අනාගතයේදී as a fact there are lots of people are willing to come to cities. So how they going to manage all of these people? How they going to manage the increased population? How all of these traffic lights work? So for all of these things, they need these IoT systems. IoT systems පාවිච්චි නොකර බැරි තැනකට එන්න වෙනවා. ඊට පස්සේ අපි ගන්නවා මේ edge computing කියලා concept එකක් තියෙනවා. Home I have a question. Yes, sure. Ask. Now, when everything becomes automated, won't people lose their jobs?
It's actually a very good question actually. So the thing is, it's like this, right? Let me say, like, if the retail jobs are gonna be gone, right? If some robot is gonna replace you with your job, but at the same time a new job will be created, right? What about the people who has to work in robotic factories? You get what I'm saying? Right? The traditional jobs will be gone. There is a probability like that, of course, but then new jobs will be born at the same time, right? Is it Or clear? you can own a robot and tell you do your work and be like house cat. Yes, actually you can do that. That's actually it's a technology which is going on right now. They are trying to develop robots and they are trying to take information from people, right? I mean, how to behave like humans. They're actually doing that. What you said is absolutely true. Is there any other questions? No. Right. Thank you very much for asking. Actually, it's a very deep question. It's a good question. So, if there's no other questions, let me continue with the slides. So, like I said, this voice AI. Again, අපි ගත්තොත් මේ voice commands, like how, I mean, if I ask for, hey, if I say hey Google, or otherwise if I say hey Siri, your phone will be replying to that. So how it's gonna monitor, how it's gonna detect your voice is actually based on this AI plus IoT technologies. So then, like, it's like vision, it's like there are like 4K visions. I mean, cinemas, they're gonna use these IoT technologies and AIs to develop their movies and job areas, next generation, right? So computer systems engineering, මම මේ යන ටොපික් එක මෙන්න මේ ස්ලයිඩ් එක ගෙනාවේ ඉස්සරහට මෙන්න මේ කියන ෆීල්ඩ්ස් වල කවුරු හරි ඉගෙන ගන්න higher studies කරන, if there's anyone who's interested on learning their higher studies in these categories, learning IoT will be a big help, right? So if you want to do computer systems engineering, machine learning, data science, electronics engineering, networks engineering, it's actually it'll be much beneficial for you to learn these basic concepts of IoT. IoT system එකක් කොහොමද වැඩ කරන්නේ? එතකොට ඒ system එකත් එක්කම ඔයාලට දැනගන්න පුළුවන් electronic devices, embedded systems මේව කොහොමද වැඩ කරන්නේ කියන එක. Then we come to this hot topic again, which is entrepreneurship. ව්‍යවසායකත්වය. අපි හැමෝම කැමති තමාටම කියලා business එකක් කරන්න. මම මේ slide එකකින් පොඩි දෙයක් පැහැදිලි කරන්නම්. ඉස්සර කාලේ ප්‍රථමව අපි මුලින්ම අපි ගින්දර අඳුර ගන්නවා. First we get to know fire. So then we get to know that we can not only eat raw meat, we can actually process them and we can cook them, right? So ඒක ගින්දර සොයා ගැනීම ඉතාමත් වැදගත් සංසිද්ධියක් වෙනවා අපේ මේ human kind එකට. ඊට පස්සේ අපි හොයාගන්නවා raw day. When you get to know the wheel, you can actually, now you are building cars, right? So අපි කරත්ත පාවිච්චි කරනවා, කරත් අපි එදිනදා ගමනාගමනය සඳහා. ඊට පස්සේ මේ engine එක කියන එක, then this engine comes. So this engine is the backbone for all the industrial revolution. ඒ කියන්නේ engine එකෙන් අපිට පුළුවන් වෙනවා ගොඩාක් වැඩක් කරගන්න ඉතාමත් ඉක්මනට. ඊට පස්සේ අපිට මේ computers කියන එක ලෝකෙට බිහි වෙනවා. එතකොට අපි මේ ලෝකෙ දිහා දකින්න තියෙන පිටින් වෙනස් වෙනවා. The way we process data, the way the things that we can do becomes literally limitless. Then you get the information era, which is internet. So with this internet, the world is actually becoming a very small place, right? You know what's happening in America, you know what's happening in UK, New Zealand, and you know what's happening even in Sri Lanka, right? So මේ ඔක්කොටම අපේ internet කියන එක පාවිච්චි වෙනවා. ඊට පස්සේ එන concept එක තමයි මේ IoT කියලා කියන්නේ. Yes, ask. Hello, you can ask your question. Excuse me, sir. Yes. Sir, is this thing related to hacking? What do you mean, like related to hacking? That's what you asked, right? Yeah. Yeah. A system which is connected to a computer, I have to say it's not impossible to hack. Yes, there is a threat,
but that is again where you find another job opportunity, which is cybersecurity, right? So IoT systems with enhanced security systems, you can actually create systems where you can literally have no possibility to hack. But of course, like you said, a system which is connected to internet is hackable, right? But it's not a threat. Did you get my answer? Okay. Right. Sir, Yeah. Okay. Thank you, sir. No worries. My pleasure. if Yes. you were to hack a car, like smart cars, you can literally drive the car into any person you like and kidnap the person. Is that coming from your head, or is that a movie that you watched? My head. Right. So yeah, you can you have a creative mind in that way. But of course, I mean, the thing is but it won't happen because the technology is going to develop further and further, right? So the security of a person also will be enhanced. So let's say the person is simply wearing a smartwatch or a smartphone. So if any case, if that person is kidnapped, now you can actually track where that person is, right? So that's the future. I mean, like I said before, there are lots of concepts. There are lots of movies also they are produced about artificial intelligence, and lots of these things are not in the positive way. But what you have to understand at the same time is when there's a possibility for a negativity, there is always a possibility for the positive side as well, right? So you can, but I don't think it will be much useful if you do that in the future, because your person will be tracked. I mean, using technology, you can actually do face detection, right? So that's my answer for that. Is it clear? Okay. Right. Okay, let me move on with the slide fast. So අපි ගත්තොත් technological entrepreneurship එහෙම නැත්නම් what you can I mean, what are the aspects, what are the areas of this entrepreneurship is actually you can develop systems with RFID, then smartphone apps, then wireless networks, Bluetooth devices. So, and then if you get the physical environment, which is again limitless, you can make sensors which can detect soil. You can make sensors and communicate. I mean, you can develop a system where you can get the air purification, the information of the air quality. Like I said, it's literally limitless, because everything, for every industry, you can apply IoT. Every day-to-day operation, you can actually, if you are creative enough, you can put IoT there, and you can actually increase its efficiency, and at the same time you might be able to save energy as well, right? So entrepreneurship sky is the limit. Is that a question? Yes. What will there be any impact to nature with IoT? Any impact for what? I'm sorry. Nature. Yes, sir. Yes, right. So with IoT, the thing is, IoT is not going to destroy the world. Using IoT, we are actually going to save the world, right? Like I said, these are the current project areas that lots of people are investing their time and money on, which is on saving energy. Like smart homes and IoT systems IoT and BMS systems, like I said before, they actually can save energy, right? So IoT in the future will definitely go towards saving the planet Earth rather than destroying it, right? Okay, sir. Right. So as SciTech, we are actually offering you an Internet of Things course. Api offer karna Internet of Things පාඨමාලාවක්. In this course, actually, මම මේ කතා කරපු හැම දෙයක්ම ඉතාමත්ම කෙටියෙන් තමයි දැන් කතා කරේ. නමුත් if you are following this course, මේ course එක කරොත් ඔයාලට පුළුවන් වෙනවා මේ දේවල් ගැන in detail දැනගන්න. ඒ කියන්නේ
how to do hardware programming and programming languages, sensors and actuators. මම ඉතාමත් කෙටියෙන් විස්තර කරේ. ඉතින් මේ sensors actuations කොහොමද පාවිච්චි කරන්නේ? What are the sensors actuations? And embedded systems, right? Embedded system is basically a system where you connect everything. Like it can be a PCB, circuit board. ඉතින් අපි මේ කියන පාඨමාලාව, with this course we are actually teaching you how to do hardware programming, how to select sensors and actuations, and what are these sensors and actuators do, and how to develop an embedded systems. Plus අපි උගන්වනවා basic electronic skills. මම කලින් කිව්වා වගේ වා ඉන්නේ ඉස්සරහට further studies කරන electronics field එකේ නම් මෙන්න මේ knowledge එක, the knowledge about Arduino and knowledge about hardware programming, then IoT concepts will be a really good help for you. වාට ඒකෙන් ලොකු දෙයක් වාගේ degree program එකේදී කරන්න පුළුවන්. The projects that you will get, you can actually do a lot. Like I said, with IoT, you can actually create something which is very helpful for you, not just for the looks, right? Purpose එකක් තියෙන දෙයක්, ඇත්තටම දෙයක් කරන්න පුළුවන් දෙයක් develop කරගන්න පුළුවන්. And we are gonna start this course on February 13th, which is next week, and the lectures will be online, and you will get an IoT kit. මං ගාව තියෙනවා මේ අපිට දෙන IoT kit එක. මේ IoT kit එකේ මම ඉක්මනින් පෙන්නන්නම්. Right, so I will show the IoT kit very briefly. So this is a breadboard that you get. You get this IoT kit with you, and you get basic electronic components, and you get a ESP32 or an odd MCU, which is almost the same, and you get a DHT11 temperature sensor. You get displays, you get RFID tags, then you get water measuring sensors, then joysticks and relay modules, stepper motors, then remote controllers, and voice detecting sensors. Like I said before, you actually will get a complete set that you can create, which you can create an IoT system for yourself. මේ IoT system එක ඔයාට නිකන් demonstrate කරන්න විතරක් නෙමෙයි, ඇත්තටම මේක පාවිච්චි කරලා ගෙදරට දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේ capability එකක් තියෙන IoT kit එකක් අපි ඔයගලගේ ගෙදරටම යවනවා මේ course එකට register වුණා. The duration of this course is 3 months. So in this course, like I said before, you will get to know how to do the programming, and you will get to know how this process is being done. Then you will get to know how these sensors and actuations is being done. Then how these how you can improve this system in such a way that you can actually go for an entrepreneurship as well. Right. So if you go to the module, if you go with the module, again, if you go with the course, what we do first is we teach you the theory parts, then practicals, and then the evaluation. There are 2 projects, and that's how we're going to evaluate, right? So for more information, you can visit our website, www.scitech.lk, and you can call us on 0777 344545. So that's a small correction that, excuse me, sir, the contact number is 0779344545. I see. I'm sorry about that. Sorry.